समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से कथमो च भिक्खवे सम्मा संकप्पो सम्मा संकप्पहं भिक्खवे ध्यायं वदामि अत्ति भिक्खवे सम्मा संकप्पो सासवो पुण्य भागियो उपदिवेपक्को अत्ति भिक्खवे सम्मा संकप्पो अरियो अनासवो लोकोत्तर मग्गंगोति සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන මඟ කියලා දෙන නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ සිව්වෙනි ධර්ම දේශනාවයි අද දවසේ අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊටම ප්‍රායෝගිකව අපි කොහොමද ධර්මයේ තුලට අවතීර්ණ වෙන්නේ කියලා දැනගෙන ධර්ම මාර්ගය වර්ධනය කරගන්න මොකද්ද කරන්න ඕනේ කියලා නොකරන්න ඕනේ මොකද්ද කියලා දැනගෙන කටයුතු කරන්න අවශ්‍ය කරන උපදේශ මාලාවක් තමයි මේ ධර්ම දේශනා මාලාවෙන් අපිට ලැබෙන්නේ. අපේ සිත නිවැරදි ආකාරයට සකස් කරගත්තේ නැත්නම් අපේ සංකල්ප නිවැරදි ආකාරයට සකස් කරගත්තේ නැත්නම් ඉපදිච්ච දවසේ ඉඳලා නැගෙන සිතුවිලි අපි දන්නේම නැතුව අපිට එන සිතුවිලි වලට අනුව තමයි අපි ජීවත් වෙන්නේ. යමකට ආසා හිතෙනකොට ඒක හොයාගෙන යනවා. යමක එක තරහ එනකොට ඒක තල්ලු කරලා දානවා. කැමැත්තක් ඇති වෙන පැත්තට දුවගෙන යනවා. වෙලාවකට බොහෝම හයියෙන් හිනහ වෙනවා. වෙලාවකට බොහෝම දුකෙන් හඬනවා. ඉතින් එන සිතුවිලි වෙලාවකට අනිත් පැත්තට බොහොම තරහෙන් ඉන්නවා. වෙලාවකට බොහොම සාන්තව ඉන්නවා. වෙලාවකට ඔක්කොම එපා වුණා වගේ ඉන්නවා. වෙලාවකට ඔක්කොම ඕනෑ වෙලා වගේ ඉන්නවා. ඉතින් ඒවා අපි කරන වැඩද? අඩුම තරම් ඒවා අපි කරන වැඩද? අපේ හිතේ එන සංකල්ප අපි කරන දේවල්ද? ඒවා අපි ගෙන්න ගන්නවාද එනවාද? ඒවා ඇත්තටම අපි දන්නේම නැතුව අපේ හිතවල එනවා. එන විදිහට තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මොනවද හිතට හිතෙන්නේ? ඒ හිතන හැටියට ජීවත් වෙන්න වෙලා. ආන් එහෙම අහම්බෙන් වගේ මගේ කිසි අවසරයක් නැතුව මාව යට කරගෙන, හිර කරගෙන, තද කරගෙන සමහර වෙලාවට පාපයන් කරන්න පවා පෙළඹෙන විදිහට ප්‍රාණඝාත කරවගෙන, අදත්තාදාන කරවගෙන, කාමයේ වර්ධවා හැසිරීම ඇති කරවමින්, බොරු කියවමින්, කයෙන් කරන වැරදි, වචනයෙන් කරන වැරදි, මනසෙන් සිද්ධ වෙන වැරදි දේවල් ඇති කරවමින් අපේ ජීවිතවල ඇති වෙන මේ සංකල්පනා නිවැරදි විදිහට ඇති වෙන ආකාරයට සකස් කරන්න ඕනේ. නිවැරදි ආකාරයට ඇති වෙන විදිහට සකස් කරේ නැත්නම් අපි හුළඟ යන කොළයක් වගේ. එනේන සිතුවිල්ලට අනුව ඔහේ ඉන්නවා ඉතින්. දන්න දවසේ ඉඳන් ඉන්නවා. නේද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ අපිට මෙහෙම ඉන්න නෙවෙයි. නිවැරදි සිතුවිලි අපේ සිත් වලින් ඇති වෙන විදිහට හිත සකස් කරගන්න. පාසල්වල ගුරුවරු උගන්වනවා. උගන්වන්නේ ඒ විශේෂේස්ත්‍රය අනුව දක්ෂයෙක් කරවන්න බලාගෙන. ගණන් ඉගෙන ගන්න කෙනා ගණන් හදනවා. විද්‍යාව ඉගෙන ගන්න කෙනා ඒ අනුව කටයුතු කරනවා. එහෙම නැත්නම් වෙන මොනවා හරි වෘත්තියක් වඩු පාසලකට ගිහිල්ලා වඩු වැඩ ඉගෙන ගන්න කෙනාට ඒක හරියට කරන්න පුළුවන් වෙනවා.
එක වෘත්තීන් ඉගෙන ගන්න අය ඒ වෘත්තියට අනුව තමන්ගේ වැඩ කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේත් අපිට එක වෘත්තියක් උගන්වනවා. ඒ තමයි නිවැරදි සිතුවිලි ඇති කරගන්න ක්‍රමය. නිවැරදි සිතුවිලි ඇති කරගන්න නම් අපි ඒ ක්‍රමය දැනගන්න ඕනේ. අන්න ඒ ක්‍රමය දැනගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ නිවැරදි සිතුවිලි ඇති කරගෙන ජීවත් වෙන්න. වැරදි සිතුවිලි ඇවිල්ලා වැරදි සිතුවිලි අපේ හිතක ප්‍රබල වෙලා තියෙනවා නම් ඉතින් මුකුත් කරන්න විදිහක් නැත්තේ නෑ. අද දවසේ අපි කතා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කරද්දී අපි තුල ඇතිවිය යුතු වෙනස්කම් තියෙනවා. අපේ චින්තන රටාවෙහි වෙනස් වීම සිද්ධ වෙන්න ඕනේ. අපි මේ පිළිබඳ කලින් ධර්ම දේශනාවලදී සාකච්ඡා කරා මාර්ග හිතක් උපදවා ගැනීම කියලා. මාර්ග හිතක් උපදවා ගැනීම සඳහා අපිට නොයේකුත් පැතිකඩ වලින් අපේ හිත සංවර්ධනය කරගන්න ඕනේ. කවදා හරි නිවන් දකින්න මාර්ග හිතක් උපදවා ගන්නවා කියන්නේ නිවන් දකින්න. අපි හැමදේම කර නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහෝ පින්කම් කරමින් කටයුතු කරාට අපේ ජීවිතවල දුක් අඩු වෙන පාටක් වැඩි පේන්නේ නැහැ. නේද? වයසට යන්නත් සමහරවිට හිතවල තියෙන පීඩිත තත්ත්වේ අඩුවක් නෙවෙයි වැඩියක් වෙනවා නම් එහෙනම් අපේ විදර්ශනා අවබෝධයක් නැත්නම් අපිට ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබිලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඊටා සැනසිරිදායක ජීවිතයක් ඇති කරගන්න. මොනම දේ අඩු වුණත් සංකල්පමය වශයෙන් අපි නිවැරදිව ඉන්නවා නම් හැමදාම සතුටින් ඉන්න පුළුවන්. මේ ලෝකේ බලන්න වැඩි දෙනෙක් පින්වත්නි හරි සමහර අය වැඩි දෙනෙක් ලෝකේ තියෙන හැම දෙයක්ම මහා බරට හිතට අරන් ඉන්නේ. බොහොම අමාරුවෙන් සමහර දේවල් වලට සමහර අය මුණ දෙද්දි ඒ දේවල් වලටම සැහැල්ලුවෙන් hina වෙලා මුණ දෙන අය දැකලා නැද්ද? නේද? සමහර අය හරි සැහැල්ලුවෙන් ඒකට මුණ දෙන්නේ නැති මොනව කරන්නද කියලා. ඉතින් අන්න ඒ වගේ ඒ කියන්නේ සැහැල්ලුවෙන් මුණ දෙන අය එකම ප්‍රශ්නෙට මුණ දෙන්නේ. එකම ගෙදරක් ගන්නකො. මොන හරි ප්‍රශ්නයක් වුණාම සමහර අය හරියට පැවෙන අතරේ සමහර අය එහෙම නැහැ. ඒ කෙනා තුළ තියෙන සංකල්ප හැටියට තමයි. ඉතින් ඒවා එයාගේ අතීත අත්දැකීම්, අතීත දේවල්, එයා දන්න දේවල් අනුව තමයි මේ සංකල්පනා හැදෙන්නේ. සමහර අය පුංචි කාලෙම මේ ලෝකේ තියෙන මේ පංචකාම සම්පත්තිය කෙරෙහි කලකිරීම ඇති කරගන්නවා. සමහර අය එහෙම නැහැ. සමහර අයට හරියට මෙත්සිතුවිලි තියෙනවා. අනිත් අය කරදරයක් කරන්න සමහර අය කැමති නැහැ. සමහර අය එහෙමද? කරදර කරම ජීවත් වෙන්න කැමතියි. ඉතින් එක එක්කෙනා මේ විදිහ විවිධ ආකාරයේ සිතුවිලි එක එක්කෙනාට එන්නේ ඉබේ නෙවෙයි හේතු ඇතුව. තමන්ගේ සිතුවිලි නිවැරදි කරගන්න නිවැරදි සංකල්පනා ඇති කරගන්න ඕනේ. ඒ සංකල්පනා වර්ධනය කරගන්නේ කොහොමද කියලා නිවැරදි සංකල්පනා වර්ධනය කරගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ආන් ඒ දේශනාවට අනුව කටයුතු කරලා අපේ නිවැරදි සංකල්ප ඇති කෙරෙන හිතක් බවට අපේ චිත්තසංතානය පත් කරගන්න ඕනේ. එතකොට තමයි අටපැත්තකින් අපි නිවැරදි වුණොත් අන්තිමට අපිට කවදා හරි නිවන්සිත මාර්ග හිත පහළ වෙනවා. මොනවද යටපැත්ත? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. මේ යටපැත්තකින් වර්ධනය කරගන්න වැඩපිළිවෙල ගැන අපි පසුගිය දේශනාවලදී බොහෝ සාකච්ඡා කරා. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ඒකෙන් එක පැත්තක් ගැන විතරක් ඉස්සෙල්ලාම. ඒ තමයි නිවැරදි සංකල්පනා, යහපත් සංකල්පනා කියන අපේ හිතෙන් නැగిලා එන්න ඕනේ. මොනවද නිවැරදි සංකල්පනා කියන්නේ? නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාජ සංකල්පනා, අවිහිංසා සංකල්පනා කියන තුන අපේ හිත වලින් නැగిලා එන්න ඕනේ. කොහොමද දන්නේ දැනට තත්ත්වය කියලා අපි සාකච්ඡා කරනකොට විමසලා බලන්න ඕනේ. නෙක්ඛම්ම සංකල්පනා කියලා කියන්නේ මේ පංචකාම සම්පත්තිය විශේෂෙහි අතහැරීමේ සංකල්පනා අපිට ඇති වෙන්න ඕනේ. හරියට මේ ජීවිතේ අපිට දැනෙන්න ඕනේ දඬු කඳක ගහලා ඉන්න කෙනෙක් වාගේ. මාව අහුවෙලා ඉන්නේ කියලා. දැන් මට මෙහෙම කියන්න. සමහර ඒවා දකින්න නැතුව ඉන්න බැයිද? ඉන්න බැරි තත්යකට පත් වෙලාද නැද්ද? සමහර ඒවා අහන්න නැතුව ඉන්න බැරි තත්යකට පත් වෙලාද නැද්ද? ඒ දකින්න නැතුව අහන්න නැතුව විඳින්න නැතුව ඉන්න බැරි තත්යකට පත් වෙලා තියෙන සමහර දේවල් මේ ලෝකේ
තියෙනව නේද? ඒවා දැක්කේ නැත්තම්, ඇහුනේ නැත්තම්, විඳින්න බැරි වුණොත් මොකද වෙන්නේ? හිත ගිනි ගන්නවා වාගේ. දවසක සැරයක් දකින්න ඕන ඒවා තියෙනවා, සතියකට සැරයක් දකින්න ඕන ඒවා තියෙනවා, මාසයකට සැරයක් දකින්න ඕන ඒවා තියෙනවා නේද? ඒවා නැත්තම් ගිනි ගන්නවා වගේ. හරි අමාරු ජීවත් වෙන්න. අපි කෙනෙක් කියලා හිතමුකෝ. අහවලාව දැක්කේ නැත්තම්, මාව දවසකට සැරයක් දැක්කේ නැත්තම්, මගේ දරුවා හෝ වෙන කවුරු හෝ අපි හිතමුකෝ එහෙම දෙයක් තියෙනවා කියලා. මුණුපුරෙක් හරි කමන්නේ. දැක්කේ නැත්තම් මට හරි අමාරුයි. අර අපේ අම්මලා තාත්තලා කියන්නේ මට නොදැක ඉන්න බෑ. නොදැක ඉන්න බෑ. එක දවසක්වත් නොදැක ඉන්න බෑ මගේ දරුවෝ කියලා කියන්නේ. ආන්ගම දැක්කේ නැත්තම් ගිනි ගන්න දේවල් තියෙනවා. ගිනි ගන්නකොට පහසුද? ඇතුළ ගිනි ගන්නවා. ඒක පහසුවද අපහසුවද? නිින්ද යන්න නැති ගතියකට එනවා. පහසුවද අපහසුවද? සහනයක්ද අසහනයක්ද? ඉතින් මොකද කරන්න වෙන්නේ? ඒ අසහනය නැති කරගන්න මොකද කරන්න වෙන්නේ? බලන්න යන්න ඕනේ හැමදාම. හැමදාම දකින්න ඕනේ. නේද? හැමදාම දකින්න ඕනේ. ඒකයි වැඩේ. හොඳයි. ජීවිතේ පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා. ඔය කියන කෙනාව ජීවිතේ පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා. එහෙම ප්‍රශ්නයක් තිබ්බද? හොඳට නින්ද යනවා. කල්පනා කරන්න දෙයක්වත් නැහැ. දැක්කේ නැහැ කියලා රත් වෙන්නේ බයකුත් නැහැ. නේද? නැති වෙයි කියලා බයකුත් නැහැ. අනුතුරු වෙයි කියලා බයකුත් නැහැ. එහෙනම් මේ දැන් මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ දැකලා සතුටු වෙච්ච හින්දාද නැද්ද? ඔයිට කලින් එක සැරයක් දැකලා අනේ සතුටුයි, සුවයි, සුන්දරයි, මිහිරි, මధుරයි කියලා ආය හැරලා බැලුවා, ආය බැලුවා, බලන්න ඇලුනා නේද? ඇලෙන්න ග්‍රහණය වුණා. දැන් නොබලා ඉන්න බැරි තත්යකටපත් වුණා. පිළිගන්නවද? පංචකාම සම්පත්තියම කොහොමද නැද්ද? දැකීම විතරක් නෙවෙයි. යමක් ඇහුනොත් ඒක ඇලීමෙන් ඇල්ලුවොත්, යමක් දැක, යමක් අසා, යමක් විඳ, සුවයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා නැවත විඳොත් ඒවා නැති වෙලා බැරි වෙනවද නැද්ද? වහ කෑවා වගේ. වහ කෑවා වගේ කියන්නේ ඇයි අපි වහ කෑවා වගේ කියලා කියන්නේ? රසට මිහිරියට තියෙන වහක් කෑවොත් එහෙම හොඳට විඳවන්න වෙනවා. රසට මිහිරියට තියෙනවා වගේ දැක්ක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් දැක දැන් වෙලා තියෙන්නේ මොකද්ද? විඳවන්න වෙලා. අනාගතේ තවත් විඳවන්න වෙනවද නැද්ද? ඇයි? මරණයටපත් වෙනවා. නැති වෙනවා. වෙනස් වෙනවා. paludu වෙනවා. කැඩෙනවා. බිඳෙනවා. ලැබිලා තියෙන ඔක්කොම නැති වෙනවද නැද්ද? ඉතින් කෑ ගහනවා දැකලා තියෙනවද? තැන් වල කෑ ගහනවා නේද? මලමිනී ඉස්සරහ තියාගෙන කෑ ගහනවා. යන්න එපෝ, නැගිටින්නෝ, මාත් එනෝ, වලට පයින්නෝ කියලා නේද? මුළු ශරීර බිම පොළවේක කෑ ගහනවා. පොළවට ගානකුත් නැහැ, මලමිනියට ගානකුත් නැහැ. නේද? ඉතින් මේ தත්ත්වය තවත් ඉස්සරහට තවත් වර්ධනය වෙනවා. මොනවා කරොත්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කියන මේ පංචකාම සම්පත්තිය හරි වහක් වගේ හරි විසක්. හරි. අලුතෙන් මේකට යමක් එකතු නොකරගෙන ඉන්නත් ඕනේ. තියෙන දේවල් අයින් වෙන්නත් ඕනේ. දැනට අහුවෙලා තියෙන දේවල් අපිට දැනෙන්න ඕන කොහොමද? හිරේ ඊළඟු වෙනවා වගේ. අප්පෝ මගේ හිත හිර වෙලා, මගේ හිත නිදහස් කරගන්න බෑ. දරුවන්ට හිර වෙලා, මුණුපුරන්ට හිර වෙලා. ඒකේ තේරුම දරුවෝ දාලා මුණුපුරෝ දාලා ගෙදරින් යන්න කියන එකද? ඒක වගේ නේද? එහෙමද? නෑ එහෙම නෙවෙයි. අපේ හිතෙන් නිදහස් වෙන්න ඕන අපි. අන්නේ හිතෙන් නිදහස් වෙන තුරු කොයි වෙලාවෙද නිදහස් වෙන්නේ? තුවාලයක් හැදුනහම මොකක්ද අදහස? අසනීපයක් හැදුනහම මොකක්ද අදහස? හිරේ වැටුනොත් මොකක්ද අදහස? අසනීපයක් කරලා ස්පිතාලේ ඇඳගෙන ඉන්නකොට මොකක්ද හැම වෙලේම එන අදහස? දොස්තර මහත්තයා එනකොට මොකක්ද කල්පනාව? අද ටිකට් කපයි කොයි වෙලාවෙද කියලා. ඇයි මේ අසනීපෙ හොඳ වෙලා ආය සුවදායක ඉන්න ඕනේ හින්දා. අන්න ඒ වගේ ඔය හිතේ අසනීපය හොඳ කරගන්නත් ඒ වගේ සංකල්පනාවක් තියෙන්න ඕනේ. මේක හරියන්නේ නැහැ. මේක මේ හැමදාම දකින්න වෙනවා, මට හැමදාම අහන්න වෙනවා. මේ මොන විකාරයක්ද? එක දවසක් අහනවා, එක දවසක් හම්බ වෙනවා, ඊළඟ දවසෙත් හම්බෙන්න කියනවා, ඊළඟ දවසෙත් හම්බෙන්න කියනවා. අහන්නකෝ. අපිට තියෙන ලොකුම වැඩේ ඕකද නැද්ද? බලපු දේවල් ආයෙ බලන්න වෙලා, අහපු දේවල් ආයෙ අහන්න වෙලා, විඳපු දේවල් ආයෙ විඳින්න වෙලා නේද? කාපු දේවල්මයි ආයෙ කන්න ඉල්ලන්නේ අපේ හිත. දැක දේවල්මයි ඉල්ලන්නේ ආයෙ බලන්න කියන කවදාද ඉවර වෙන්නේ?
ඉවර වීම නෑ. අන්න එහෙනම් මේක ලෙඩක් වගේ දැනිලා ඉවර කරගැනීමේ අදහසක් හැම නිමේෂයකම තියෙන්න ඕනේ. ඒ අදහස ටිකක් හරි තියෙනවද? එහෙම අදහසක් ටිකක් හරි තියෙනවද කියලා අපි ඇතුලෙන් අහලා බලන්න ඕනේ. ඒක තමයි පංචකාම සම්පත්තියෙන් නික්මීමේ සංකල්පනාව. ඉතින් ඇත්තටම අහලා බලන්න මට ඒක තියෙනවද? මම එකතු කරන්නම හදනවවද්ද? මගේ අය කියලා ලං කරගෙනම තියාගන්න හදනවවද්ද? හැම වෙලෙම ඒවට සාධාරණයක් ඉෂ්ට කරන්න හදනවද? කවදාකවත් ඇති වෙනවද? එකම රූපය දැන් ඔය ඇස් වලට කී සැරයක් පෙන්වනවද දැන් ඇද්ද? එකම සද්දය, එකම ගීතය කියමුකෝ අපි එකම ගීතේ කී සැරයක් දැන් අහලා තියෙනවද දැන් ඇද්ද? ආයෙ මං අහන්නේ ඔය කවදාකවත් මට දැන් හොඳටම ඇති. එහෙම තියෙනවද? එකම ගන්ධය, එකම රසය, එකම පහස කී සැරයක් ඔය නාසයට දිවට ශරීරයට ලබා දීලා තියෙනවද දැන් ඇද්ද? නෑ. තේරෙන්න ඕනේ මේකේ තියෙන අනර්ථවත් බව. අර්ථයක් නැති බව තේරෙන්න ඕනේ. අන්නේ අර්ථයක් නැති බව තේරිලා ඒවායින් අයින් වීමේ මේක මහා කර්මයක්, මේ කර්මය ගෙවන්න බෑ. ඇයි? මේකේ තියෙන භයානකම මොකද්ද? ඔය තියෙන ආසාව, ඔය තියෙන බැලීමේ ආසාව, ඇසීමේ ආසාව, විඳීමේ ආසාව මරණාසන්න මොහොත වෙනකොට ඉවරුනේ නැත්තම් ආයෙ බලන්න හම්බෙනවා. සමහරවිට හම්බෙන්නේ කොහොම හැද්ද? බලුව හැක් වෙන්න පුළුවන් ඊනවා සැරේ. බලල්ල හැක් වෙන්නත් පුළුවන්. ඉතින් හම්බෙන එකෙන් බල බල ඉන්නව කොහොම හරි. නේද? එහෙනම් ආයෙ බලන්න, ආයෙ අහන්න, ආයෙ විඳින්න හම්බෙනවා අපිට. නමුත් ඒ හම්බ වීම සාර්ථක වෙද කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් බොහෝම දුක්ඛිත ජීවිත ලැබෙනවා. සමහර අයට මහ පොළොවේ ඇතුලේම ඉන්න වෙනවා. ඇයි? එළියක් කියන නාමයක් නෑ. සමහර අයට වතුර ඇතුලේම ඉන්න වෙනවා. ඉතින් මේ වගේ හරි දුක්ඛිත තත්වයක් මේ සංසාර ජීවිතේ තියෙන එකටම හේතුව ඔන්න රූප බලා, සද්දාසා, ගන්ධ රස ස්පර්ශයන් ලබා ඒවා සුවයි, සුන්දරයි, මధుරයි කියලා අරගෙන එන්නෙන් නැතුව බැරි තත්යකටපත් වෙච්ච හින්දා. එහෙනම් අලුතෙන් ඒවා ගන්න මේවා තියෙන ඒවා අයින් කරගන්නකම් ඉවසිල්ලක් නැහැ කියලා තමන් ළඟ සංකල්පනාවක් සකස් වෙන්න ඕනේ. ඉතින් එහෙම සංකල්පනා තියෙන අය මේ ලෝකේ නැද්ද? එහෙම අය මේ ලෝකේ නැද්ද? දැන් අපිට නෑ කියලා හිතන්නකෝ. හැමෝටම එහෙමද දන්නේ? එහෙම නැද්ද? ඉන්නවා. නේද? අදටත් මොකද සමහර අය කරන්නේ? තරුණ කාලෙම, පොඩි කාලෙම නේද? ඥාතීන් අතහැරලා දාලා, බොහෝ භවභෝග සම්පත අතහැරලා දාලා, කැලෑ වැදිලා, භාවනා කරමින්, නොයේකුත් ආකාරයට හැම දෙයකින්ම අයින් වෙලා ඈත් වෙලා ඉන්න උත්සාහ ගන්න පිරිස් නැද්ද? ඉන්නවා. ඇයි ඒ? එයාලට ඒ නිවැරදි සංකල්පන ඇති වෙච්ච හින්දා. අනිත් අය කියනවා එයා අතන පිස්සු. ඔච්චර නේද අපිට තිබ්බනම් ඔහොම වාහනයක්, අපිට තිබුණා නම් ඔහොම ඉඩමක්, අපිට තිබුණා නම් ඔහොම භාභෝග සම්පත් අපි නම් යයි. මේ මනසට ටිකක් නේද? පිස්සු වගේ වෙලාද කියලා අනිත් අය කියනවා. ඒ Tamanට දැනෙන්නේ නැහැටි. නේද? අර වගේ තෘප්තියක්, ස්ථීර තෘප්තියක් ලබන්න බැරි බව දැනගෙන තේරිලා නේද? වහගොඩේ ජීවත් වෙනවා කියලා තේරිලා, තේරුමක් නැති ජීවිතයක් ගෙවන්න කියලා තේරිලා, කොච්චර බැලුවත්, කොච්චර ඇහුවත්, කොච්චර වින්දත් ඉවරක් වෙන්නේ නැහැ කියලා තේරිලා, හිතෙන් අන්න ඒවා අයින් කරලා හිත ඉල්ලන්නේ නැති තත්යකටපත් කරගන්න මේ ලෝකේ තියෙන දේවල් ඉල්ලන්නේ නැහැ හිත. මේක නැත්තම් බලු පොරේ වගේ අපේ බලන්නකෝ රූප වලට අල්ලන පොරේ නේද මිනිස්සු. ශබ්ද වලට, ගන්ධ වලට, රස වලට, ආහාර වලට නේද? ඔක්කොම මහා ලොකු පොරයක්. තවත් කෙනෙක්ගේ දේවල් තවත් කෙනෙක් උදුරා ගන්න. නේද? අනිත් අය යට කරගන්න. පුළුවන් නම් මරලා හරි Tamanට සම්පත් ගන්න. නේද? પરම්පරා ගානකට ඇති වෙනකන් එකතු කරලා තියාගන්න ලොකු කඳු ගහලා. නේද? හොරකම් කරන්න. මේ ඔක්කොම සංකල්පනා තියෙන්නේ මේක තමයි ලොකුම සම්පත කියලා දැනන හින්දා. අන්න ඒකට කියනවා කාම සංකල්පනා කියලා. එතකොට අන්න ඒ නෙක්ඛම්ම සංකල්පනාව සමහර අයට ඇත්තෙම නෑ. සමහර අයට ටිකක් තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට, ආදීනව මෙනෙහි කරනකොට මේ ලෝකයේ තියෙන දේවල් ගැන ක්‍රමානුකූලව ටික ටික ඇත්ත తත්වය මෙනෙහි කරනකොට ඔන්න අපිට ටික නෙක්ඛම්ම සංකල්පන ඇති වෙනවා. දැන් මම කිව්ව නේද ටිකක් ಜಾති ටිකක් මේක වැඩක් නෑ, මේක තේරුමක් නෑ කියලා.
ආන් එහෙම කියනකොටත් ඔය පැත්තෙන් නිකන් අදහස් වෙනද ඇත්ත තමයි මේ හාමුදුරුවෝ කියන්නේ. කොච්චර බැලුවත් ඉවරක් නැහැ. කොච්චර ඇහුවත් ඉවරක් නැහැ. කොච්චර වින්දත් ඉවරක් නැහැ කියලා අදහසක් එනවද නැද්ද? යම් සංකල්පනාවක් ඇති වෙගෙන එන්නේ. හැබැයි මේ වෙලාවේ තමයි යෝග ඇති වෙන්නේ මම මේ කියන දේ ඇහිලා. ධර්මදේශනා ඉවරලා යනකොට කොහොමද? ආය පරණ තත්ත්වෙට වැටෙනවද නැද්ද? හැමෝටම එහෙම දන්නේ. අන්න එහෙම නොවන තත්ත්වයට අපේ මානසිකාරය සකස් කරගන්න මම කියනකොට මේ දේවල් වල තියෙන මේ ආදීනව ස්වභාවයන් මේ ඇත්තන්ට කියන ඒවා මෙනෙහි වෙලා මොකද උනේ? අර වගේ නෙක්ඛම්ම සංකල්පනාවක් ඇති වුණා නේද? එහෙනම් මම කියනවත් එක්ක මේ ඇත්තෝ මෙනෙහි කරපු හින්දා එවැනි සංකල්පනාවක් ඇති වුණා. එහෙනම් දිගින් දිගට මෙනෙහි කරොත් මොනව වේද? ඒ හැඟීම අයින් වෙන්න ඕනේ, ඉවත් වෙන්න ඕනේ කියන හැඟීම අඩු වෙයිද වැඩි වෙයිද? මෙනෙහි කරන්න වැඩි වෙනවා. මෙනෙහි කරන්න වැඩි වෙනවා. මම මේ ලෝකයේ තියෙන දේවල් වල තියෙන මේ අනර්ථවත් ස්වභාවය, වැඩක් නැති ගතිය, තේරුමක් නැති ගතිය නැවත නැවත මෙනෙහි කරන්න නික්මෙන්න ඕනේ කියලා වැඩක් නැහැ. බැහැර වෙන්න ඕනේ. පංචකාම සම්පත්තිය නීරසයි. එහි ඇති පළක් නැහැ. ඒක අතුප්තිකරයි. ඒක භයානකයි කියලා හිතලා මේකෙන් නම් අයින් වෙන්න ඕනේ කියලා නික්කම්ම සංකල්පනාවක් හැඟීමක් ඇති වෙනවා. හරියට කොයි වගේද? පිළිකුල් තැනකට අපි ගියොත් කොහේ හරි තැනකට අපි ගියා. ගියා මෙතන හරි අප්‍රසන්න දුගඳ වැඩක් නැති තැනක්. අප්‍රසන්නයි ඉන්න. ඒ හැම වෙලේම මොකද හිතෙන්නේ එතනින්? අයින් වෙන්න ඕන කියලා හිතනවා නේද? ආන් ඒ වගේ මේ ලෝකය අල්ලන්න නෙවෙයි මේ ලෝකය අතහරින්න හිතෙන සංකල්පනා තමන්ගේ තුල වර්ධනය වෙලා ඒ සාමාන්‍ය වර්ධනය වෙච්ච ඒවා වර්ධනය වෙලා මේක යන්න ඕන. ඕනම හැඟීමක් ටික වර්ධනය වෙනවද නැද්ද? ඒකට අපි බලන්න ඕනේ මගේ ළඟ දැනට එහෙම සංකල්පනා තියෙනවාද කොපමණකින් වර්ධනය වෙලා තියෙනවද කියලා. සමහර දේවල් අපි දන්නවා තරහ කියන්නකෝ. තරහ වර්ධනය වුණොත් ඒක ටික වෙලාවක් වර්ධනය වෙලා වචනෙන් පිට වෙන ගන්නට යනවද නැද්ද? තවත් ටිකක් එහාට ගියොත් ශරීරයෙන් පිට වෙන ගන්නට යනවද නැද්ද? ගහන්න පයින්නවා. නේද? ශාරීරික ක්‍රියා සිද්ධ වෙනවා. එහෙනම් ක්‍රියාත්මක භාවයට යන්නේ ප්‍රබල වුණොත්ද නැද්ද? යම් හැඟීමක් ඇති වෙලා ඒක ප්‍රබල වුණාම තමයි ක්‍රියාත්මක භාවයට යන්නේ. නෙක්ඛම්ම සංකල්පනාවක් පංචකාම සම්පත්තිය අයින් කරන්න තරම් ක්‍රියාත්මක භාවයට යන්න නම් මොකද වෙන්න ඕනේ? ඒක ප්‍රබල වෙන්න ඕනේ. ඒක ටික වර්ධනය වෙලා ඒක ප්‍රබල වෙන්න ඕනේ, ගොඩාක් ප්‍රබල වෙන්න ඕනේ. ගොඩාක් ප්‍රබල වුණාම ඔන්න ඔය සංකල්පනාව ගොඩක් ඉස්සරහට යනවා. ඒතර එක එක්කෙනා තුල තියෙන නෙක්ඛම්ම සංකල්පනාවේ හැටියට තමයි ඒ එක්කෙනාගේ පංචකාම සම්පත්තියට තියෙන ආසාවන් වෙනස් වෙන්නේ. අඩුවෙන් අයින් වීමේ හැඟීම තියෙන අයට ආසාවන් වැඩි. වැඩියෙන් අයින් වීමේ හැඟීම තියෙන අයට ආසාවන් අඩුයි. එතකොට ආසාවන් වැඩි නම් පීඩාව වැඩි. එහෙම නේද? ඔව්. එහෙනම් ක්‍රමානුකූලව මේ නෙක්ඛම්ම සංකල්පනාව අපි වර්ධනය කරගන්න ඕනේ. සාමාන්‍ය කෙනෙකුට තියෙන නෙක්ඛම්ම සංකල්පනාව තිබුණාට ඒක ආශ්‍රව සහිතයි. ඒක විපාක දෙන එකක්. ඒතර කියන එක ශාස්ත්‍රවයි. උපදී විපාක සහිතයි. පුණ්‍ය භාගීයයි. හරි? ඕක වර්ධනය වෙලා එක්තරා ඉහළ මට්ටමකටම වර්ධනය වුණාම අන්න ඒක මාර්ගාංග බවට පත් වුණා කියලා කියනවා. නෙක්ඛම්ම සංකල්පනාව මාර්ගාංගයක් බවට පත් වුණා කියනවා. අන්න ඒ වෙලාවට කියන මේ සංකල්පනාව ආශ්‍රව රහිතයි. උපදී විපාක රහිතයි. ආර්ය වූ මාර්ග අංග වූ සම්මා සංකප්පය කියලා. ඉතින් එතෙන්ටම යනකම් මේ හැඟීම ප්‍රබල කරගන්න ඕනේ. හරිද? ඒ වගේම තමයි ඊළඟ යහපත් සංකල්පනාව තමයි මෛත්‍රිය. මේවා ගැන අපි පසුව ආයෙත් කතා කරනවා මේ ධර්ම දේශනා මාලාවේ. නමුත් අපි වර්ධනය කරගත යුතු ඉහළ මට්ටම මොකද්ද කියලා දැනගන්න ඕනේ කරගන්න. මෛත්‍රී සංකල්පනාව කියන්නේ මොකද්ද? කිසිම කෙනෙක් එක්ක තරහ නැහැ.
ලෝකේ කිසි කෙනෙක් එක්ක තරහක් අමනාපයක් නැති හැඟීම් උපදින්න ඕන අපේ හිතේ. කොහොමද දන්නේ දැනට? මේ තමන්ගේ හිතෙන් ඉතින් අහලා බලන්න මම ආත් එක්ක තරහ නැද්ද කියලා. හරියට ලෝකෙටම කවුරු වගේද මේ බලන්න මේ මිනිස්සෙක් තුල සකස් කරගත හැකි සංකල්පනාවක්. අපි දිවි මෛත්‍රී භාවනාව ගැන කතා කරනකොට මේ ධර්ම දේශනා මාලාවේ මේවා බොහොම එහාට කතා කරනවා. චිත්ත විසුද්ධිය කොටස කතා කරනකොට. නමුත් මෙතනදී අපි සාමාන්‍ය අවබෝධයක් ඇති කර ගන්නටයි මේ උත්සාහ කරන්නේ. පින්නත් නේ මිනිස්සෙක් තුල සකස් විය හැකි තත්ත්වයක් ගැන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අම්මෙක් තමන්ගේ දරුවෙකුට තියෙන චේතනාව හැඟීම මොන වගේ එකක්ද? හැම වෙලෙම තියෙන්නේ යාළු හැඟීමක්ද නැද්ද? දරුවෙක් වැරද්දක් කරොත් අපේ බලන්නකෝ වැරදි කරනකොටත් බලන්නේ පුරතලේ. ඔය ඔහොම තමයි කියලා. ලොකු වෙලා වැරදි කරත් පිට කෙනෙක් වැරද්දක් කරනකොටද තමන්ගේ දරුවෙක් වැරද්දක් කරම හැම වෙලෙම අම්මට තාත්තට තියෙන මොන වගේ හැඟීමක්ද? ඔව්වා ඉතින් ඔහොම තමයි උත්තර ගණන් ගන්න දෙයක් නැහැ. ඔක කාගෙත් හැටි ඔහොම තමයි කියලා ඒක සාධාරණය කරනවද නැද්ද? හිත ඇතුළෙන්ම සමාව තියනවද නැද්ද? තරහ එනවද? තරහ එන්නේ නේද? වැරද්දටවත් තරහ එන්නේ නැහැ. ඒ විශේෂ හිතවත්කමක් දරුවාට තියෙන හින්දා, යාළුකමක් තියෙන හින්දා. දැන් අනුන්ගේ කෙනෙක්ට වැරද්දක් කරොත් කොහොමද? උදාහරණයකින් පැහැදිලි කරගමු. හොඳ උදාහරණයකින්. ඔන්න දැන් මේ ධර්ම දේශනාව අතර වාරයේ කාගේ හරි සෙලියුලර් දුරකථනයක් නාද වුණොත් මම නැගිටලා නින්දා කරනවා කියලා තියෙනවා කියලා හිතන්නකෝ. හරි. එයාව නැගිටලා නින්දා කරනවා කියලා මම කියලා තියෙනවා. ධර්ම දේශනාව කරන්න ඉස්සෙල්ලා. ඔන්න අම්මෙකුයි දුවෙකුයි මෙතන ඉන්නවා. අම්මට ඇහෙනවා දුවගේ දුරකථනය නාද වෙනවා. අම්මට මොනවද හිතෙන්නේ? අපේ අරක ඕෆ් කරන්න බැරි වෙලානේ. ඒක දැන් නින්දා කරයිද දන්නෙත් නෑ. ඒක එහෙම නොවුනා නම් හොඳයි. ඒක නොවේවා. ඒක නේද? දැනේවා ඉක්මනට ඒක ඕෆ් කරගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා ඇතුළෙන්ම අදහසක් එනවද නැද්ද? නින්දා නොවේවා කියලා. එහෙම නේද? අර බලන්නකෝ. වෙන කෙනෙක් දුරකථනයක් නාද වෙනවා මේ අම්මට වුණා. ඔච්චර කියලා බැරි වුණා මේක ඕෆ් කරගන්න. ඔච්චර කියලා බැරි වුණා. අහුවෙන්නමයි ඕනේ, නින්දා වෙන්නමයි ඕනේ. අන්න. වෙනසක් තියෙනවද නැද්ද? ලොකු වෙනසක්. හොඳයි. වෙන කෙනෙක්ගේ දුරකථනයක් නාද වෙන වෙලාවෙත් අර හැඟීමම එනවනම් කාගේ හරි. අනේ අහවලාගේ දුරකථනේ නාද වෙනවා. නැත්තම් මම දන්නේ නැති කෙනෙක්ගේ කාගේ හරි දුරකථනයක් නාද වෙනවා. අනේ ඒක අහුන්නේ නැත්තම් හොඳයි. නේද? ඒ වගේ සංකල්පයක් එනවනම් ලෝකෙම ගැන තමන්ගේ දරුවා වාගේ සංකල්පයක්. ලෝකෙම හැමදෙනා ගැනම හොඳ කෙනා ගැනත් නරක කෙනා ගැනත් තමන්ගේ අතපය හතර කවුරු හරි කපනකොට පවා సంతාණයෙන් අතපය හතර කපන කෙනා ගැන මෛත්‍රියක් ඇති වෙන විදිහට අපේ හිත සකස් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අභියෝග කරලා අපිට කියලා තියෙනවා අපිට සකස් හදන්න පුළුවන් එහෙම. ඒ හිත ඔය විදිහට හැදුවේ නැත්නම් හැමදාම අනිත් අය කෙරේ තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් නේද? මම අහන්නේ නිකන් මොකද කියන්නේ? තරහ ගියාම පහසුද අපහසුද? හොඳටම තරහ ගියාම ගොඩක් පහසුද? එළි වෙනකම් මොකද? නිින්ද යන්නේවත් නෑ නේද? ඉතින් තරහ යන්නේ අනුන්ගේ හොඳ වලටද අනුන්ගේ වැරදි වලටද? අනුන්ගේ වැරදි වලට අපිට තරහ යන්නේ. වැරදි කරේ කවුරුවක්වත් තරහ ගියාම දුක් විඳිනවා. එහෙනම් වැරදි කරේ කවුරුවක්වත් දුක් විඳින්නේ අපි. අනුන්ගේ වැරදි වලට දුක් විඳිනවා අපි තරහ ගිහින්. නේද? එහෙනම් කොහෙද හදාගන්න ඕන? හරියට තරහ ගිහින් හිටියාම අහනවා හරි අපහසු වෙන්නේ නේද ඉන්නේ? මොකද කවුරු හින්දාද ඔය ඔක්කොම දුක් විඳින්නේ? මේ අහවලා හින්දා මට තරහ ගියා. වැරද්ද කාගේද? අහවලාගේ. ඇත්තටම එහෙමද? නෑ කාගේද වැරද්ද? අපේ වැරද්ද ඇයි? තරහ යන જાතියේ හිත තියාගෙන හිටිය එක. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ ඒක අයින් කරගන්න. එහෙනම්
ලෝකෙම කෙරෙහි තරහ මාත්‍රයක්වත් ඇති වෙන්නේ නැති ප්‍රමාණයට අපේ හිත සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. හරිද? එතකොට කියනවා ඒකට අව්‍යාපාද සංකල්පනා කියලා. ඒ වගේම තමයි මට රිදුනොත් මට මොනවා හරි කරනකොට රිදෙනවා වගේම ඒ වගේම දෙයක් වෙනත් කෙනෙකුට කරනකොටත් රිදෙනවද නැද්ද? රිදීම හොඳද? නේද? එහෙනම් අතින් පයින් කාට හරි ගහනකොට එයාට රිදෙනවා. උපකරණ වලින් දඬු මුගුරු වලින් ගහනකොටත් රිදෙනවා. මට ගහනවා වගේමයි. නේද? කිසිම සතෙකුට හානියක් වෙන්නේ නැති වෙන්න අපි ජීවත් වීම වටිනවද නැද්ද? ලොකු හැඟීමක් තියෙන්න ඕනේ. කිසිම හිංසාවක් කිසිම කෙනෙකුට සිද්ධ නොවේවා. අනිත් අයගේ දියුණුව දැක මහා සතුටක් උපදින්න ඕනේ. හරිද? ඇත්තටම එහෙමද දන්නේ අපේ සංකල්ප කියලා තමන් විමසලා බලන්න ඕනේ. ඊළඟට සමහර අය හරියට ගහන්නේ අතින් පයින් නෙවෙයි මොනවෙන්ද? කෙටේරියෙන්. කොයි කෙටේරියෙන්ද? කටේ කෙටේරියෙන්. නේද? අනිත් අයට උසුලා ගන්න බැරි, තරහා ගන්න බැරි මහා බරපතල නේද? දවසක් අනිත් අයට කල්පනා කරන්න සිද්ධ වෙන ඇනුම් පද, ඇනෙන පද, රිදෙන දේවල් හරියට කියලා ඔය ඉන්නවා. නේද? කොච්චර හොඳද බලන්න ගලා යන වතුර පාරක් වගේ නම් තමන්ගේ ජීවිතය. අනිත් අයට සිසිලක් ලබා දෙන. අනිත් අයට ළඟ ඉන්න අයට මහා සැනසීමක් ලබා දෙන. නේද? හැම වෙලාවෙම එහෙමනම් කොහොමද මැරෙන්න ඉන්න අපි? ඒ වගේ ඊ타ත්ම මන වඩන, ප්‍රිය උපදවන, හෘදයාංගම ප්‍රේමණීය වචන අපේ කටෙන් හැම වෙලේම පිට වෙනවා නම් හොඳ කරපු කෙනාටයි නරක කරපු කෙනාටයි දෙගොල්ලන්ටම කොච්චර ලොකු මනුෂ්‍යත්වයක් ඒක නේද? කොච්චර හොඳ දෙයක්ද ඒක? ඒක ලේසිද? නිවන් දකින්න ඕන නම් එහෙම ඕනේ. පුරා කුඹියකටවත් හිංසාවක් නොවන විදිහට තමන්ගේ ජීවිතය අරගෙන යන්න ඕනේ. එහෙම හැඟීම් එන්න ඕන අපිට. එහෙනම් නෙක්කම්ම හැඟීම් එන්න ඕනේ, අව්‍යාපාද හැඟීම් එන්න ඕනේ, අවිහිංසා හැඟීම් එන්න ඕනේ. ඉතින් ප්‍රායෝගිකව අපි හිතලා බලන්න ඕනේ මගේ தත්ත්වය මොකද්ද කියලා. හරිද? එහෙම ඒවා ආවත් නිවන් දකින්නේ නැහැ. කවද වෙනකන්ද? ඒවා ආශ්‍රව සහිතයි. ඒවා උපදීපාක සහිතයි. ඒවා අනාර්යයි. ඕවා වර්ධනය වෙලා ඒ හැඟීම වැඩිලා නෙක්ඛම්ම හැඟීම, මෛත්‍රී හැඟීම, අවිහිංසා හැඟීම වර්ධනය වෙලා කොච්චර වැඩෙන්න ඕනද කියනවනම් තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපණා කියන මට්ටමට වැඩෙන්න ඕනේ. සිතේ එක ශනයක වෙන කිසිදු සිතුවිල්ලක් නැතුව මුළු ලෝකෙටම අම්මා කෙනෙක් වගේ අනේ මේ ලෝකෙහි සියලු දෙනා තරහ නැත්තෝ වෙත්වා, ඒකට දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා, දෙන්නේ අතරවක්වත් බහින් බස්වීම සිද්ධ නොවේවා කියන අතුලාන්ත මෛත්‍රී හැඟීමක් වෙන කිසිදු හැඟීමක් නැතුව අපේ හිතේ නැගෙන්න ඕනේ. හරි? වෙන කිසිම දෙයක් නැතුව. ඒ නැගීම සිද්ධ වෙනකොට කොහොමද? හිතවත්කම්, අහිතවත්කම්, වෛරීකම් ඒ මොකක්වත් එතන තියෙන්න බෑ. අන්න එහෙම මට්ටමකට අපේ හිතපත් කරන්න පුළුවන්. බැරි නෑ. ඒක ප්‍රායෝගික වෙනවා. අපි ඔක්කොම කතා කරන්න පුළුවන්. නමුත් ඒක ලේසිද? නෑ. දැඩි අදිෂ්ඨානයක් ගන්න ඕනේ. මම මේ தත්තට මාවපත් කරගන්නවා මගේ సంతානය. ඇයි මට බැරි? සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඒක. කුසලයේ වර්ධනය කරන්න. ඇයි මං වර්ධනය කරන්න කියන්නේ? ඒක කරන්න පුළුවන් හින්දා. බැරි නම් මම කියන්නේ නෑ කියලා. ඉතින් ඔන්නෝක අපිට දැනෙන්න අපි මෙන්න මේ ඉලක්කයට යන්න ඕනේ. ඇස් දෙක පියාගෙන භාවනාවක් විදිහට මෛත්‍රිය වඩන වෙලාවක මුළු ලෝකෙම අරමුණු වෙලා හැම කෙනෙක් ගැනම නැන්දම්ම ගැන, තේලි ගැන, මාමණ්ඩි ගැන,
පුතා ගැන, බෑනා ගැන එකම විදිහ හැඟීම. Taman පුළුවන් නම් Tamanට වෙනස්කම් කරන්න නැන්දම්මෙක් ඉන්නවා නම් අම්මට වගේම සලකන්න. කොච්චර වෙනස්කම් කරා. Tamanට වෙනස්කම් කරන ලේලියෙක් ඉන්නවා නම් දුවට වගේම සලකන්න. කොච්චර වෙනස්කම් කරා. එතකොට කෙනෙක් කියයි ඒවා කොහෙද? නේද? එහෙම හරියන්නේ නැහැ. එහෙම කරොත් ඔළුවටත් නගි. එහෙම කී මොකද? වෛර පරිමහන්ට හදන්නේ. නේද? එහෙම නැතුව තමන්ගේ පැත්තෙන් කෙරෙන්න තියෙන හැම යුතුයකමක්ම නොපිරිහෙලා ලස්සනට කරන්න. කවදා හරි හිත නිදහස් කරගන්න පුළුවන්. බල්ලෝ බිරුවාට මේ සුබල්ලන්ට පුරන්නේ නැත කියන පරණ කියමනක් තියෙනවා. නේද? අන්න ඒ වගේ වෙන අයගේ වැරදි වෙන අයගේ දේවල් මත අපේ ජීවිත රඳාපවතින්නේ නැති වෙන්න. හැම කෙනෙකුටම මේක වගේ අනේ මේ ඔක්කොම මේ වැරදීමක් මේ පොඩි උන් වගේ. එතන මේ නැන්දම්ම තමයි මෙයා ඉතින් පුතාට තියෙන ආදරේටනේ අප්පා මෙහෙම කරන්නේ කියලා සංකල්පන හදාගන්න ඕනේ. නේද? එහෙම ඒ වගේ සංකල්පන හදාගෙන ඕනම තත්ත්වයක් යටතේ මම මෛත්‍රියෙන්ම අවිහිංසාවෙන්ම මේවා දැනගෙන මට යමක් ලැබිලා තියෙන්නේ මම පෙර කරපු කර්මයන් අනුව. මේ ශරීරය මට වෙනස් කරන්නද? නේද? මට ශරීරයක් හම්බෙලා. මට හිතෙනවා මේ ශරීරය හොඳමදි කියලා. අල්ල පොලේ ගන්නද? නෑ මේකත් එක්ක ඉන්න වෙලා. නේද? එහෙනම් මේ ලැබිලා තියෙන විදිහට ජීවත් වෙන්න වෙලා. මේ ශරීරය විතර නෙවෙයි අනුන්ගේ ළඟින් ඉන්න අයත් මට ලැබුණේ කර්මානු රූප. කර්මයට අනුවයි හම්බුනේ මේවා. එහෙනම් මං සැලිලා හරියන්නේ නැහැ. මට මේ වගේ ස්වාමියෙක් හම්බුනේ, මේ වගේ භාර්යාවක් හම්බුනේ, මේ වගේ දරුවෝ ලැබුණේ, මේ වගේ දෙමව්පියෝ ලැබුණේ අතීත කර්මයන් වලට අනුව කියලා දැනගෙන උපේක්ෂාවෙන් හිත අරගෙන තරහක් ඇති කරගන්න නැතුව, වෛරයක් ඇති කරගන්න නැතුව මේ පංචකාම සම්පත්තියේ තිබ්බ ලෝභ බව හින්දායි මට මේ හැමදේම උනේ කියලා ඔන්න නෙකම්ම අව්‍යාපාද අවිහිංසා සංකල්පනා ඇති කරගෙන මහා උත්තම ජීවිතයක් පටන් ගන්න ඕනේ. ක්‍රමානුකූලව පුරුදු කරන්න ඕනේ. ඒ පුරුදු කරන හැම වෙලාවෙම අදහසක් තියෙනවා මොකද්ද? මම මේ මට වැරදි කරන අයට පවා මෛත්‍රී කරමින්, මට වැරදි කරන අයට පවා හිංසා නොකරමින් මේ ලෝකයේ අතහැරීම වන් ටික පුරුදු කරන්නේ කවදා හරි මොනව කරගන්නද? නිවන් දැකීම සඳහා. නිවන් දකින්න නම් ඔන්න ඔය වගේ සංකල්පනා අපි ළඟ වර්ධනය කරගන්න අපිට දක්ෂතාවය තියෙන්න ඕනේ. හරි ඔය සංකල්පනා වර්ධනය කරගෙන ගියාම එක දවසක් එනවා හිතේ මේ හැඟීම නැගෙනවා. ඇස් දෙක පියාගෙන භාවනා කරන වෙලාවක හෝ වැඩිපුර ඒ වගේ වෙලාවකදී කිසිම විදිහකින් වෙනස් වෙන්නේ නැතුව ඒ ප්‍රබල මෛත්‍රී හැඟීමකින් වාසය කරන්න පුළුවන්කමක් ලැබෙනවා. අන්න ඒ ගානට වැඩනවම කියනවා ඒක මාර්ගාංග දක්වා වර්ධනය වුණා කියලා. මාර්ගාංග දක්වා වර්ධනය වුණා කියලා කියනවා. ඒ වැනි තත්යකට අපිපත් වෙන්න ඕනේ. හරිද? ඒ නිවන් දකින්න අවශ්‍ය කරන අංග වලින් එකක් විතරයි, තව 8ක් තියෙනවා. මොනවද අනිත් 8? සම්මා දිට්ඨි, දැන් අපි කතා කරේ සම්මා සංකප්ප ගැන, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා 8ක් තියෙනවා. 8න් එකක් ගැන කතා කරේ ඉතාම කෙටියෙන්. ඇයි? හඳුන්වා දීම සඳහා. මේ දේශනා මාලාවේ හඳුන්වා දෙන දේශනා කීපය තමයි මේ අපි සිද්ධ කරගෙන යන්නේ. එතකොට ඊට පස්සේ මේ දැන් අපි සම්මා සංකප්ප ගැන කෙටියෙන් කතා කරා. හෙට දවසේ සම්මා වාචා ගැන කතා කරනවා. සම්මා කම්මන්ත ගැන, සම්මා ආජීව ගැන මේ විදිහට සාකච්ඡා කරලා අපි ඊට පස්සේ මොකද කරන්නේ? මේ සඳහා මෙවැනි තත්යකට අපේ හිතපත් කරගන්න බිඳුවේ ඉඳන්, ඒ කියන්නේ කිසිම හැඟීමක් නැති තත්ත්වයේ ඉඳන්, දුර්වල තැනේ ඉඳන් ඉහළම තැන දක්වා වර්ධනය කරගන්න ප්‍රායෝගිකව මොකද්ද කරන්න ඕනේ? මම මොකද කරන්න ඕනේ? හැබැයි කරන්නේ නැතුව නම් කවදාකවත් වෙන්නේ නැහැ. කරන්න ඕන දේ කරන්නේ නැතුව කවදාකවත් දුකෙන් මිදීම නැහැ. හැමදාම දුක් විඳින්න කල්පනා නැහැ. හිත දුකෙන් නිදහස් කරගන්න පුළුවන්. ඒ සඳහා වීරිය වඩන්න ඕනේ. ඒකින්ද ඔන්න ඔය මිත්‍යා සංකල්පනා අපේ ළඟ ඇති වෙනවා නම් කාට හරි ගහන්න ඕනේ. නැත්නම් පංචකාම සම්පත්තිය ඇති වෙනකොට ඇති වෙනවා කියලා දැන ගැනීමම සම්මා දිට්ඨියට වැටෙනවා. ඒ දැනගෙන Taman දැනගෙන මම මේ සංකල්ප අයින් කරන්න ඕනේ, මේ සංකල්ප අයින් කරන්න ඕනේ, මේ තරහ අයින් කරන්න ඕනේ.
කියලා Tamanට වීරයක් ඇති වෙනවා නම් ඒක සම්මා වායාමයට වැටෙනවා. ඒ වගේම ඒ සඳහා යම් කිසි සිහියකින් හැම වෙලෙම ඉන්නවනේ යම් කිසි කෙනෙක්. මිත්‍යා සංකප්පයේ විදිහට Tamanට දැනෙන සිහිය සම්මා සතියට වැටෙනවා. මහා තත්තාරිස්ක සූත්‍රය අනුව අපි තා කෙටි විග්‍රහයක් මේ සිද්ධ කරගන්නේ. අපේ මානසිකාර්ය පිළිබඳ ලොකු විග්‍රහයක්. අපේ හිත පිළිබඳ ලොකු විග්‍රහයක්. දුක් සකස් වෙන හිතේ දුක් සකස් නොවන විදිහට හිත සකස් කරගන්න වැඩපිළිවෙලක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙන. ඒක පූජා විතරක් තියෙන්න ඕන වැඩපිළිවෙලක් නේ. පූජා තියන්න ඕනේ. අර වගේ දෙයක් දැනিলা Taman සැනසීමටපත් වෙනකොට මේ මුළු ශරීරයම පූජා කරන්න හිතෙනවා. මල් හඳුන් කුරු විතරක් නෙවෙයි. පොලේ ගහලා වඳින්න හිතන මම මොන දුකක්ද ඉඳගෙන හිටියේ. මේ ශරීරයේ පොලේ ගහලා වඳින්න තියෙනවා නම් මට. හරිද? ඒ තරමට හැඟීමක් ඇති මම මොන දුකක්ද විඳින්න හිටියේ හිතෙන්. දැන් ඉතින් කිසිම දුකක් හිතේ නෑ කියලා Tamanට ඔය තියෙන සියලු දුක් වේදනා අයින් කරගන්න, ඊර්ෂ්‍යා අයින් කරගන්න, අපහසුතාවයන්, නොයවසිරිකම් ඔක්කොම අයින් කරගෙන සැනසille ජීවත් වෙන්න පුළුවන් තත්යකට පත් කරගන්න, හිතපත් කරගෙන වැඩ පිළිවෙල. ලෝකය හදලා සැනසෙන්න නෙවෙයි. කොහේ හදලාද? හිත හදලා සැනසෙන වැඩ පිළිවෙලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඉතින් හැමෝම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මට මේක කරන්න පුළුවන්. අපි මේ නිවන් මාර්ග කියන ධර්ම දේශනා මාලාව අධ්‍යයනය කරලා ප්‍රායෝගිකව ගත කරන හැම නිමේෂයකම මගේ ජීවිතය වෙනස් කරගන්න වැඩ පිළිවෙලටම යනවා කියලා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඉතින් නිවැරදි සංකල්පනා ඇති කරගන්න ඕනේ. මේ අත්ෝ ඊටා විශාල පුණ්‍ය කර්මයක් සිද්ධ කරගත්තේ. ඒ තමයි මේ ධර්ම දේශනා මාලාවේ මේ සිව්වෙනි ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරලා අපි විතරක් නෙවෙයි අන් අයටත් නිවන් දකින්න අපි කටයුතු සම්පාදනය කළ දෙන්න ඕනේ කියලා තමන්ගේ බාහුවලයෙන් හරි හම්බ කරගත්ත ධනෙ වේපහදම් කරලා ධර්ම දේශනාව සඳහා දායකත්වයක් ලැබුවා. ඒ දායකත්වය ලැබලා කටයුතු කරලා මේ ධර්මය ඇහිලා යම්කිසි තැනක යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයට ධර්මය එකතු කරගෙන නිවැරදි වෙන වාරයක් ගානේ ශ්‍රවණය වෙන වාරයක් ගානේ මොකද වෙන්නේ? දායකත්වයේ දර්පයන්ට මහා පින සිද්ධ වෙනවා. ඉතින් ඒ බව දැනගෙන කටයුතු කරපු මේ පින්වත් අයට ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතුවෙන් උතුම් අවබෝධයටපත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවාන